කඳු බෑවුමක දම්බෝ විටි පඳුරු තලා පහලට ඇදී පර මල් පෙති ඉවත නොලා කලදෝදින් පොඟවාරන් පුලින තලා සංගීතවත් වී යමිති රිජට ගලා අද සුසන්ත රාජපක්ෂ YouTube channel සූදානම් 10-11 ශ්‍රේණියේ ඔබට අත්‍යවශ්‍ය සාහිත්‍ය පාඩමක් වන ගංගාවේ සංගීතය සාහිත්‍ය පාඩම ඔබ සමග රස වින්දනය කරන්න. අපි ප්‍රථමයෙන්ම අධ්‍යයනය කරමු කොළඹ යුගය ගැන. කොළඹ යුගය සහ කතුවරයා හඳුනාගෙන ගංගාවේ සංගීතය පද්‍ය පන්තිය රස විඳිමු. රසවින්දනයට මත්තෙන් පැහැදිලි කරන්නම් යුගය අපි ගන්න කොළඹ යුගය. කොළඹ යුගයේ අපි කොළඹ යුගයේ කවියෝ කොළඹ යුගයේ කවි පරපුර ප්‍රධාන කොටස් 4කට අපි වෙන් කරනවා. ප්‍රධාන කොටස් 4යි. කොළඹ යුගයේ පළවෙනි කවි පරපුර අපි කියනවා කොළඹ යුගයේ වැඩිහිටි කවි පරපුර. ඊට පස්සේ කොළඹ යුගයේ දෙවන කවි පරපුර. ඊට පස්සේ තුන්වෙනි කවි පරපුර හැටියට අපි හඳුන්වන්නේ එළහවුලේ කවියෝ. ඊට පස්සේ කොළඹ යුගයේ නූතන පරපුර. ඔන්න ඔය ආකාරයට කොළඹ යුගය අවදි 4කට අපි වෙන් කරනවා. වැඩිහිටි කවි පරපුර, දෙවන කවි පරපුර, එළහවුලේ කවියෝ සහ නූතන කවි පරපුර. එළහවුලේ කවියෝ නිර්මාණය වෙන්නේ තුන්වෙනි කොටසෙන්. මුලින්ම හිටියේ වැඩිහිටි කවියෝ. මේ එකක් තුනක් අතර කවියෙක් ගැන තමයි අපි ගංගාවේ සංගීතයේදී වැඩියෙන් අධ්‍යයනය කරන්නේ. ඔබේ පහසුවට මම කියන්නම් වැඩිහිටි කවි පරපුර හැටියට අපි හඳුන්වන්නේ ටිබෙට් ජාතිකේස් මහින්ද හිමි, ආනන්ද රාජකරුණා, පියදාස සිරිසේන ඔන්න ඔය වගේ දේශාභිමානය, දේශවාත්සල්‍ය මුල් කරගෙන කවි ලියපු කවියෝ. දෙවන කවි පරපුරට එන්නේ ප්‍රේමය, සෝබාදහම, කාන්තාව වගේ තේමා මුල් කරගෙන අමුතු ආරකින් ඌරුවකින් කවි ලියපු දෙවන කවි පරපුරේ කවියෝ. මේ තුන්වෙනි කවි පරපුර හැටියට අපි හඳුන්වන්නේ එළහවුලේ කවියෝ ඇකාරය මුල් කරගෙන කර වෑ ගියේ යෑ බල වෑ කී කවි ලියන්න පටන් ගත්තා. අපි දන්න මේ කුමාරතුංග මුනිදාසයන්, ජීවපත් දිසානායක, රයිපීඑල් තෙන්නකෝන්, ආර්යසේන ආශුබෝධයන්, අපි හරිසෙන් නහුපුදු සූරීන් කියන්නේ ඔන්න ඔය. ඊට පස්සේ අපිට නිර්මාණය වෙනවා කොළඹ යුගයේ නිදහස් කවිය, නූතන කවි පරපුර, නිදහස් කවියෝ, මිසදැස් කවියෝ. ඉතින් ඒ අතර තමයි අපි මේ හඳුන්වන මේ ජී.වී. සේනානායක, විමල් දිසානායක, සිරි ගුණසිංහ, ගුණදාස අමරසේකර අන්න ඒ වගේ අපිට දයාසේන ගුණසිංහයන් ඔන්න ඔය පරපුර හමු වෙනවා. ඉතින් පුතේ අපි මෙතනදී අවධානය යොමු කරන්නේ කොළඹ යුගයේ දෙවන කවි පරපුරේ අපිට හමු වන කවියෙක් ගැන. අපි ඊළඟට ගංගාවේ සංගීතයට එළඹෙමු. එහෙනම් ගංගාවේ සංගීතයේ කතුවරයා අපි හඳුනන එච්.එම්. කුඩලිගමයන්, හේවාවසම් මුනිදාස කුඩලිගම. හේවාවසම් මුනිදාස කුඩලිගම කවියා කොළඹ යුගයේ දෙවන කවි පරපුරට අයත් කවියෙක්. එතුමා කවි ලියනවා සෝබාදහම, ප්‍රේමය, කාන්තාව වැනි තේමා මුල් කරගෙන. මෙතනත් සෝබාදහමේ සිදුවීමක් ගඟක් ගලන ආකාරයෙන් ජීවිතයට යථාර්ථය පැහැදිලි කරන්න එතුමා ගත්ත උත්සාහයක්. එහෙනම් ඔන්න අපි දැන් හඳුනාගත්තා මේ කොළඹ යුගයේ දෙවන කවි පරපුරේ කවියෙක්. ඔහු නමින් හේවාවසම් මුනිදාස කුඩලිගම, නැත්නම් අපි හඳුනන එච්.එම්. කුඩලිගම. එච්.එම්. කුඩලිගමයන් ගලන ගඟක් ඇසුරෙන් ජීවිත යථාර්ථය පැහැදිලි කරපු කවියක් තමයි අපි සාකච්ඡා කරන ගංගාවේ සංගීතය. ගංගාවේ සංගීතයට යන්නට මත්තෙන් පුතේ අපිට O-level විභාගයටත් මේ කොටස නියමිත නිසා මේකේ මේ කහපාට තීරුවේ ඔබේ පෙළ පොතේ කහපාට තීරුවේ දක්වලා තියෙන සුවිශේෂී කොටස් ඔබත් සලකුණු කරගන්න. මේවා කෙටි ප්‍රශ්න වලට කෙටි පිළිතුරු හැටියට අපිට ලියන්නට සිද්ධ වෙන නිසා.
ඉතින් ඒක නිසා මෙන්න මේකේ හේවාවසම් මුනිදාස කුඩලිගම කියන එකට අවධානය යොමු කරමින් ඊට පස්සේ මෙතුමා බටහිර රොමැන්ටික් කවියෙක් වුණ ෂෙලීගේ ආభాසය ගත්ත නිසා මෙතුමා හැඳින්වුවා සිංහල ෂෙලී කියන අන්වර්ථ නාමය. අන්න සිංහල ෂෙලී කියන එක හයිලයිට් කරගන්න ඒ අන්වර්ථ නාමය ඒකත් අපිට වැදගත් වෙයි. ඊට පස්සේ මෙතුමා විසින් නිර්මාණ සපයන ලද කාව්‍ය සංග්‍රහ කවි සංග්‍රහ තුනක් අපිට හමු වෙනවා. සුවඳ, දේදුන්න, මීවදය ඒ තුනක් හයිලයිට් කරගන්න අපිට ඒකත් ඕන වෙනවා. ඊට පස්සේදී මෙතුමාගේ සමකාලීන කවියෝ ඉන්නවා. මෙතුමා සමග ඒ එක සම වයස්වල කවි සපයපු කවියෝ ඉන්නවා. එයාලා අතර අපිට පෙළපොතේ හමු වෙනවා මෙන්න මේ නම් පී.බී. අල්විස් පෙරේරා, කපිල සෙනවිරත්න, මාකඳුරේ ගුණවර්ධන, මීමන ප්‍රේමතිලක, උපනන්ද බටුගෙදර. හැබැයි ඊට අමතරව තව අපිට හමු වෙනවා විමලරත්න කුමාරගම, චන්ද්‍රරත්න මානවසිංහයන්. එන්න මෙයාලත් කොළඹේ දෙවන කවි පරපුරට අපිට ගන්න පුළුවන්. සාගර පළම්සූරිය. අන්න ඒ වගේ කවියොත් මෙතනදී අපිට අවධානයට ලක් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතුමාගේ ප්‍රධාන කාව්‍ය සංග්‍රහ තුනක් අපිට හමු වෙනවා. ඈ එකෝමත් එක රටක. මේ ඈ කියන පද්‍ය පන්තියෙන් තමයි අපිට හමු වෙන ගංගාවේ සංගීතය කියන එක උපුටා ගන්න. කුණාටුව, එකෝමත් එක රටක, ඈ කියන ප්‍රධාන කාව්‍ය සංග්‍රහ තුනෙන් එකක් වුණ ඈ කාව්‍ය සංග්‍රහයෙන් තමයි අපේ ගංගාවේ සංගීතය පද්‍ය පන්තිය උපුටා ගැනීම. එතෙන්ටත් අවධානය ලක් කරන්න. මනුෂ්‍ය ජීවිතය සෝබාදහම හා ප්‍රේමය මුල් කරගෙන තමයි මේ දෙවියන් කවි පරපුරේ කවියෝ කවි ලියන්න උත්සාහ ගත්තේ. ඉතින් ඔන්න මෙතන මනුෂ්‍ය ජීවිතයයි සෝබාදහමයි ප්‍රේමයයි කියන කොටස් තුනම අන්තර්ගත වෙලා තියෙනවා. හැබැයි මෙතන ප්‍රධාන තැන හිමි වෙන්නේ සෝබාදහමේ ගලන ගඟ තමයි මුල් කරගන්නේ කවියා කාව්‍ය තේමාව හැටියට, වස්තු විෂය හැටියට, අනුභූතිය හැටියට. අපි ඉතින් ගංගාවේ සංගීතයට යමු, ගංගාවට යමු, පිහිනමු, එහි අර්ථය, රසය, ජීවිත යථාර්ථය අවබෝධ කරගනිමු. කඳු බෑවුමක දම්බෝ විටි පඳුරු තලා පහළට ඇදී පර මල් පෙති ඉවත නොලා කලදෝදින් පොඟවාරන් පුලින තලා සංගීතවත් වී යමිති රිජට ගලා. පළවෙනි කවිය දෙසට අවධානය යොමු කරමු. පළවෙනි කවියෙන් අපිට හමු වෙනවා මෙන්න මේම. කඳු බෑ උමක දන්බෝ විටි පඳුරු තලා පහළට ඇති පරමල් පෙති ඉවත නොලා කලදෝ දියෙන් පොඟවාරන් පුරින තලා සංගීතවත් වී යමි ඉදිරියට ගලා. කඳු බෑවුමක ඉඳන් ඉහළ කඳු බෑවුමක ඉඳන් පහළට ගලාගෙන එනවා. මේ පහළට ගලාගෙන එන ගමනේදී පුංචි පුංචි දම් බෝවිටි පඳුරු තලාගෙන යට කරගෙන ගලාගෙන එන්නේ. බලන්න අපි කඳු මුදුනක ඉඳලා ජලස්කන්ධයක් පහළට ඇදහැලෙද්දී මේ දම් ගහක්, මේ බෝවිටිය ගහක්, මේ මල් ගහක්, මේ ලෙවළු ගහක් කියන මේවා බේරමින් ගලාගෙන එන්නේ නැහැ. මේ සියල්ල මේ ජලස්කන්ධයට යට කරගෙන එන්නේ. ඉතින් පුතේ කඳු බෑවුමින් ඉපදුන ගඟ සමානයි මවගෙන් උපත ලද මිනිසා. අපි උපතේ පටන් ඔන්න දම් බෝවිටි පඳුරු තලාගෙන ජීවිතයේ දුක් කම් කටළු මැද්දේ ඒවා ගෙවාගෙන පසු කරගෙන පහළට ගලාගෙන යනවා. අපේ ජීවිත ගමන අපි ගෙවාගෙන යනවා. පහළට ඇදී පර මල් පෙති ඉවත නොලා. උතේ ගලාගෙන එන ගම් දියට වියලි කොළ, පරවුණු මල් පෙති, කුණු රොඩු සියල්ල එකතු වෙනවා. මෙයා මෙව්වත් ගහගෙන තමයි ගලාගෙන ඉදිරියට යන්නේ. මේ උපත ලද මිනිසාට ගෙවාගෙන එන ජීවිතේ නෙක නොයේ දුක් කම් කටළු කරදර අපේ ජීවිත ගඟට එකතු වෙනවා. හැබැයි අපි මේ දුක් කම් කටළු හම්බුණා කියලා අපි එතනදී ජීවිතේ නතර කරගන්නේ නැහැ. අපි ඒවා මිදගෙන මැඩගෙන ඒවට මුහුණ දෙමින් ඔන්න අපි ජීවිතේ ඉදිරියට ගලාගෙන යනවා. ගංගාවේ සංගීතය ඒක තමයි මේ කියන්නේ. කලදෝ දියෙන් පොඟවාරන් පුලින තලා. හැබැයි පුතේ මේ ගඟ මඩ වතුර කුණු ජලය, කුණු රොඩු අරගෙන යන ජලය
ගලාගෙන යන ගමන් මේ ගම්දියේ කලදෝදිය තියෙනවා. ත්‍රිදීවන් ජලය තියෙනවා. මේ වැලි තලාවේ මත ඒ කියන්නේ ගම් අතුලේ රත්තරන් පාට කහ පාට වැලි තියෙනවා. ඉතින් මේ වැලි තලාව මැද්දේ කහ පාටින් දිලෙන වැලි තලාව මැද්දේ සුදු පාට පෙන පිඩු පිරුණු ජලය අරගෙන ගන්ධිය ගලාගෙන යනවා. ඒ කියන්නේ ගන්ධිය එතකොට ලස්සනයි. සුදු පෙන පිඩු මතු වෙද්දී කහ පාට රන්වන් වැලි තලාව දිස් වෙද්දී ඒ ගම් පතුල හරි ලස්සනයි. ඒ ගන්ධිය හරි ලස්සනයි. ඉතින් මේ දුක්බල ජීවිතයේ අපිට සතුට සුවය ගෙනත් වෙන තැන් තියෙනවා. ඉතින් ඒක නිසා අර අපි අහනවනේ ඉරහඳ පායන ලෝකයේ ආලෝකයේ අතරේ සැප දුක සමබර වේ. හැමදාම දුකත් නැහැ, හැමදාම සැපත් නැහැ. මේ ජීවන කතරේ මේ සැප දුක සමබර වෙනවා. ඉතින් අර කුණු රොඩු එකතු වෙලා අපි කියන්නේ අපිරිසිදු ජලයක් ගලාගෙන ආපු ගන්ධියම තමයි මේ ලස්සන පෙන පිළි අරගෙන රන්වන් වැලිතලා මතු කරගෙන ගලාගෙන යන්නේ. ජීවිතයත් අන්න ඒ වගේ දුකෙන් බරයි, ආයෙත් සැපෙන් බරයි. මේක සමබරයි. ඉතින් පුතේ මෙන්න මෙතන ඔබේ අවධානයට ලක් කරන්න. අපිට සාමාන්‍ය පෙළ විභාගයේදී අපිට මේ පද්‍යයේ සුවිශේෂී පද්‍ය පාදයක් තමයි කලදෝ දියෙන් පොඟවාරන් පුරින තලා කියන පද්‍ය පාදය. කලදෝ දිය කියන්නේ කෙලින්ම දී පද රචකයා කාව්‍ය රචකයා අපිට කියන්නේ කවිය කියන්නේ කලදෝ දිය කෙලින්ම කියන්නේ රිදී ජලය. රන් පුරින තලා රත්තරන් වැලි තලා මේවට අපි කියන්නේ රූපකාලංකාරය. මේ රූපකාලංකාරය. ඉතින් ඒ නිසා ඔබට පුළුවන් මේක අධ්‍යයනය කරන ගමන් මේ පද්‍යපාදය highlight කරගන්න, ඉදිරියට ගන්න. මේ කවිය පාඩම් කරන්නේ මේ කොටසට විශේෂ අවධානයක් යොමු කරමු. සංගීතවත් වී යමි ඉදිරියට ගලා. මම ඉදිරියට ගලාගෙන යනවා. හැබැයි මම සංගීතයක් නිකුත් කරනවා. ගඳ නිකුත් කරන සංගීතය මොකද්ද? ජලපහරේ දෝංකාරය. අපි කියන පණිවිඩය මොකද්ද? ජීවිතයේ යථාර්ථය. මිනිසුනේ ගලන ගඟක් හා සමානයි ඔබේ මගේ අපේ ජීවිතය. ගඟක් ඉස්සරහට කුණුරොඩු මැද්දේ ගල්පර මැද්දේ වංගු කලමින් ගලාගෙන ගිහිල්ලා මුහුදට එකතු වෙනවා වගේ. ඒ කඳු මුදුනින් නැරඹුණා වගේ අපි උපදිනවා. ඒ ගඟ කුණුරොඩු මැද්දේ ගලාගෙන ගියා වගේ අපි දුක්ඛම් කටළු අභියෝග මැද්දේ ජීවිතය ගලාගෙන යනවා. ඒ ගලාගෙන ගිය ගඟ යම් තැනක අවසානයේ දකිනවා වගේ මුහුදේදී අවසන් වෙනවා වගේ අපි ජීවිතය ගෙවාගෙන ගිහිල්ලා මරණයේදී අවසන් වෙනවා. ඉතින් මේ ගලන ගඟ සමානයි මිනිස් ජීවිතය. මේ කවියන් එච්.එම්. කුඩලිගමයන් උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයකින් ඉඳගෙන ගඟ මම වෙලා මම ගඟ වෙලා අපිට මහා ජීවිත පණිවිඩයක් කියලා දෙනවා. ගංගාවේ සංගීතයේ පද්‍ය අතිශය සුන්දරයි. සැඟවෙමි එබෙමි නිසාසල වෙමි සසල වෙමි ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි කවදා කොතැනකදී හෝ මහා මුහුදු හිමි හමු වූ කෙනෙහි මා සතුබර ඔහුට දෙමි සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි. මේ තැන්වල බලන්න පුතේ මේ වෙමි එබෙමි වෙමි මි එකම අකුර නැවත නැවත යොදමින් කාව්‍යයේ පද්‍යයේ ශබ්ද රසය ඇති කරන්නට කතකයා උත්සාහ දරලා තියෙනවා. මේක මේ අනුප්‍රාස රසයක්. එකම වචනය නැවත නැවත යොදමින් අනුප්‍රාසය ඇති කරනවා, ශබ්ද රසය ඇති කරනවා. හැබැයි මේකේ අර්ථ රසයක් තියෙනවා. ඒක නිසා මේක අර්ථ සාරයෙන්, පද සාරයෙන් නනුන පද්‍යයක්. අනික දැන් ගඟ මම වෙලා මම ගඟ වෙලා මම සැඟවෙමි මම එබෙමි මම නිසසල වෙමි මම සසල වෙමි. ඉතින් මේකට කියන්නේ දැන් අපි දන්නවා 11 වසර නිසා උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය. උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය 10 ශ්‍රේණියටත් 11 ශ්‍රේණියටත් මේක අත්‍යවශ්‍ය පාඩමක්. ඒක නිසා අවධානය යොමු කරන්න. ඔන්න මම එක තැනකදී සැඟවෙනවා, තවත් තැනකදී එබෙනවා, නිසසල වෙනවා, සසල වෙනවා. මේක තමයි අපේ ජීවිතය. අපි සමහර තැන්වලදී හැංගිලා වගේ ඉන්නවා. එයි අපේ ජීවිතේ ඒකාකාරයි. ඉතින් ඒ තැන්වලදී අපි වැඩි එළියටත් නැහැ. එලිමහන් නැහැ, රංගනයක් නැහැ, එලි බහින්නේ නැහැ. සැඟවිලා වගේ ඉන්නවා. ඒත් සමහර තැන්වල චුට්ටක් එවිලා යනවා නිකන් එළියට ඇවිල්ලා යනවා.
නිසසලයි. හැබැයි නිසසල දිය ගැඹුරුයි. නිසසල දියේ අපිට මහා දරුණු ඛේද වාචකයක් ඇතුලේ තියෙන්නට පුළුවන්. අපි ගන්ධිය නිසල වුණ තැන පොඩ්ඩක් හිතන්නට ඕන. මේ ගැඹුරු දිය සුලි තියෙන්නට පුළුවන්. මේ රැලි හමනවා නම් එතන පොඩ්ඩක් නොගැඹුරුයි. හැබැයි ගැඹුරු දියේ රැල්ල හමන්නේ නැහැ. හැබැයි එතන ගම් පතුලේ මුහුදු පතුලේ අපිට තියෙන්නට පුළුවන් ලොකු ජීවිත අවදානමක්. සසල වෙනවා කියන පුතේ සංසල වෙනවා, චංචල වෙනවා, සෙල වෙනවා. අපි සමහර තැන්වලදී සෙල වෙනවා. අපේ ජීවිතය නිකන් ආందోලනාත්මක තැන්වලට මතුවෙනවා. මේක කරනවද නැද්ද? අපි මේ ගමන යනවද නැද්ද නේ? මොකක්ද මේකෙන් වෙන්නේ? සමහර තැන් සසල වෙන තැන්. දැන් සසල වෙන තැන ඉදිරියේදී නැයිවල දෙන්න සූදානම්. ඒක නිසා ඒක ජීවිතයේ සුවිශේෂී තැන. ඒ නිසා එතනදී සසල නොවෙන්න දැන් අපි අමෝරා ගන්නට නම් මේවා පහදම් කරගන්නට වෙනවා. ඒ නිසා සූදානම්ෙන් ඉන්නට වෙනවා. ඇඹරෙවි. පුතේ ඇඹරෙනවා කියන්නේ අර හයිවේ එකේ වගේ කෙලින්ම යනවා වගේ මේ යන්නේ නැහැ. මේ වංගු අරගෙන හයිවේ එක වංගු තියනවානේ. ඔව් වංගු අරගෙන යන්නේ. දැකලා තියෙනවානේ ගගක් එපා, ඇලක් එපා. වැස්ස දවසට මුහුදේ වැස්ස දවසට මිදුලේ යන දියපාර දිහා බලන්නකො. මේ දියපාර කෙලින්ම යනවද? නෑ. වංගු අරගෙන යන්නේ අර බෑවුම් තියෙන තැන් වලින් තමයි මිදුලෙන් ගලාගෙන යන්නේ. ඉතින් ඇඹරෙවි. හැබැයි ගඟක් ගලාගෙන යද්දී ගඟට ඉස්සරහින් හම්බ වෙනවා ලොකු ගල් පර්වතයක්, ගල් තලාවක්. මම මෙච්චර වෙලා ගලාගෙන ආවා දැන් මට ගල් පර්වතයක් හම්බුණා. මෙතනින් එහාට යන්නට බැහැ. ගඟ අපව ඔහොම ගිහිලා ආය අඳු මුදුනට යනවද? නෑ. ගඟ යන්න මාවතක් හදා ගන්නවා. අපි ජීවිතේ ගෙවාගෙන යනවා. අපිට කරදර කම්කටොළු මහා බාධකයක් හමු වෙනවා. බාධකේ හමු වුණා කියලා අපි ජීවිතේ නැති කරගන්නවද? නෑ. මේ බාධකේ මැඩගෙන අපි යන්න මාවතක් හදා ගන්නවා. අපිට තව ජීවිතේ යන්න ඉඩ තියෙනවා. ඒක නිසා ජීවිතයට බාධක කියන්නේ දුක්ඛම් කටළු කරදර කියන්නේ අන්න අභියෝග. අපි ඒවා ජය ගන්නට ඕන. ඒවලදී අපි සැලෙන්නේ නැහැ. ගඟත් එහෙමයි අපිත් එහෙමයි. ගංගාව කියනවා කවදා කොතැනකදී හෝ මම ගලාගෙන ගිහිල්ලා කවදා හරි කොතැනකින් හරි මට හම්බ වෙනවා මහා මුහුදු හිමි, මහා මුහුද නැමැති ස්වාමියා. පුතේ මුහුදු හිමි, මහා මුහුදු හිමි කියන එක රූපක අලංකාරයක්. හයිලයිට් කරගන්න. ආඩම් කරගන්න. මේ කවියේ එතකොට තුන්වෙනි පද්‍ය පාදයේ සුවිශේෂී කාව්‍ය අලංකාරයක් තියෙනවා, රූපක අලංකාරයක්. ගඟ ගලාගෙන ඇවිල්ලා ඔන්න කොතනකදී හරි මහා මුහුදේදී අවසන් වෙනවා. අපි ජීවිතේ ගෙවාගෙන ඇවිල්ලා කවදා හරි මරණයටපත් වෙනවා. මේ ගඟ කියන්නේ සනාතන ධර්මතාවයක්. හේලි දහමක් අපිට පසක් කරනවා. මොකක්ද? මිනිසුගේ ජීවිතං අනියතං මරණං නියතං. අපේ ජීවිතය අනිතයි, අනිත බවයි, අනිත්‍යයි. හැබැයි මරණය අපිට නියතයි. බලන්නකෝ මධ්‍ය කටුකරයෙන් පටන් ගන්න මහවැලි ගඟ බණ්ඩාරවල බදුල්ලෙන් ගලාගෙන ගිහිල්ලා පොරොන්නරුව දිහා ගලාගෙන ගිහිල්ලා මෙන්න ත්‍රිකුණාමලය දිහා ගෝකර්ණයෙන් මුහුදට එකතු වෙනවා. උතුරෙන් මුහුදට වැටෙනවා. ඉතින් දිග ගමන. මෙයා මධ්‍ය කටුකරයෙන් ඉඳලා උතුරට යන්න ඕන මුහුදට එකතු වෙනවා. ජීවිතයත් එහෙමයි. අපේ කොතනින් කොයි මොහොතක අවසන් වෙනවද ගැන අපි දන්නේ නැහැ. හැබැයි අපි ජීවිතේ ගෙනාවු තරම් ගෙවාගෙන යනවා. දාගත් එහෙමයි. ගඟ කියනවා කවදා කොතැනකදී හරි මට මහා මුහුද නැමැති ස්වාමියා හමු වෙනවා. ඒ මගේ මහා මුහුදු ස්වාමියා හමු වුණාට පස්සේ මම ගෙනාවු ජලස්කන්ධේ එයාට දීලා මං එතනින් නිදහස් වෙනවා. අපි ගෙනාවු ආයුෂ ටික නිමා කරලා ආයුෂ්කන්ධේ නිමා කරලා අපි එතනින් ජීවිතයට සමු දෙනවා. හැබැයි ගංගිය එතනින් මුහුදට එකතු වුණා කියලා ඒ ගංගාව ගලන එක නතර වෙනවද? නෑ. එයාට පසුපසින් තවත් ජලස්කන්ධයක් ගලාගෙන එනවා. ඒකත් ඒ විදිහටම ගමනක් යනවා. අපිත් එක ජීවිතයක් අවසන් කළා කියලා අපි එතනින් සංසාර චක්‍රේ නිමා වෙන්නේ නැහැ. අපි ආයෙ කොහේ හරි උපත ලබනවා. ආයෙත් මේ විදිහට ගෙවාගෙන ගෙවිලා ආයෙත් මරණයටපත් වෙනවා. අන්න මිනිසුගේ ගලන ගඟකී ජීවිතේ දයාලු ලෝකේ මේ ගලන ගඟක් හා සමානයි අපේ ජීවිතේ. හැම වෙලාවෙම කවියෝ කාව්‍ය ලෝකේ සාහිත්‍ය ලෝකේ මහා මුහුද ස්වාමියාට ගංගාව ඇලදොල කාන්තාවට සමාන කළා. සාගර හිමිය සොයා රූබර නදිය ගියා. ඉතින් හැමතිස්සෙම නදිය ගංගාව කාන්තාව හැටියට මුහුද ස්වාමියා හැටියට කාව්‍ය ලෝකයේ කවියෝ සාහිත්‍ය ලෝකයේ සාහිත්‍යදරයෝ දැක්කා. ඒක තමයි මෙතනක් තියෙන්නේ. තමන් කණිව ගෙන ආපු බර ඔන්න සැහැල්ලු කරගන්නවා. ඉතින් අපි ජීවිතේ යෞවන මේ බාල තරුණ මහලු අවදි පසු කරගෙන ඇවිල්ලා පරිණත වෙලා
වයෝ වෘද්ධ වෙලා ඔන්න අවසානයේ ජීවිතය අවසන් කරනවා. ඉතින් අන්න ඒ සියල්ල කවියා මෙතන මේ කවි පද හතර තුළ මහා අර්ථසාරයක් එකතු කරනවා. ලොකු ගැඹුරක් තියෙනවා. ගංගා කාන්තාවකට සමාන කරනවා. ඊට පස්සේ අවසාන පද්‍යපාදයෙන් කියනවා හමු වුණු කෙනෙහි මා සතු බර උඩ දෙන්න. මම මෙච්චර ළඟිනම් ජලස්කන්ධය උඩ දින මම නිදහස් වෙනවා. මූදර වටනට පස්සේ මේ වලලේ කොටස, මේ මහවැලි කොටස, මේ කැලණි කොටස, මේ කඩුගඟේ කොටස කියලා මුහුදේ වෙන් කරනවා. නෑ. සියල්ල එක හා සමානයි. අපි මරණයටපත් වුණාට පස්සේ මෙයාලා මේ ප්‍රදේශයයි, මෙයාලා මේ ප්‍රදේශයයි, මෙයාලා පොළොව, මෙයාලා මහනුවර, මෙයාලා කුරුණෑගල කියලා වෙන් කරනවාද? නෑ, මේ පොළොවට පස් වෙලා යනවා. අපි කාගේ ජීවිතය මෙයා කෝටිපතියෙක්, මෙයා දුප්පතෙක්, මෙයා මධ්‍යම පාන්තිකයෙක් කිය වෙන වෙන්නේ නැහැ. ඔක තමයි අපි කාටත් උරුම ජීවිතය. එන්නේ කොහි සිටද කොතැනකටද යන්නේ ඔබ කුමකටද මා දුටු තැන විමසන්නේ මිනිසුන් ගිහින් නිතරම පසුවෙන්නේ කිමදැයි කියා කිසිවෙකු ඇයි නොසොයන්නේ. අපි තුන්වෙනි පද්‍යය බලමු. තුන්වෙනි පද්‍යය කියනවා එන්නේ කොහි සිටද කොතැනකටද යන්නේ ඔබ කුමකටද මා දුටු තැන විමසන්නේ මිනිසුන් ගිහින් නිතරම ආපසු වෙන්නේ කිමදැයි කියා කිසිවෙකු ඇයි නොසොයන්නේ. එන්නේ කොහේද යන්නේ කොහෙටද කියලා කොතැනකටද කියලා ඇයි කවුරුත් හිතන්නේ නැත්තේ විමසන්නේ නැත්තේ. පුතේ අපි දන්නේ නැහැ අපේ පෙර ආත්මය මොකද්ද අපේ ඊළඟ ආත්මය මොකද්ද. හැබැයි අපි දන්නේ අපි මේ ජීවත් වෙන මේ ආත්මය විතරයි. ඒක තමයි කියන්නේ මිනිසු මේ කුසල දහම් රැස් කරන්න කියලා. අර වයසක ආතිලා සිගලා කියනවා නේද යන තැනකට මොනවා හරි එකතු කරගන්න ඕනේ. ඒ යන තැන තමයි අපේ ඊළඟ ආත්මය. ඒක නිසා පෙර ආත්මයේ කළ කුසල අකුසල් මේ විදිහට ලැබෙද්දී අපි මේ ආත්මේ තව කුසල් කරන්නට ඕන. ඊළඟ ආත්මේ සතුටින් ගෙවෙන්න. හරි? අපි ගඟක් දැක්කට පස්සේ ගංගාව ගාවින් ට්‍රිප් එකක් යන ගමන් නතර කරනවා. මහවැලි ගඟ ගලන්නේ. ඉතින් නතර කරලා අපි ඔක්කොම කතා කරනවා මේ ගඟ ගලන්නේ ආරම්භ වෙන්නේ කොතනින්ද? මේ ගඟේ දිග කොච්චරද? මේ ගඟේ පළල කොච්චරද? මේ ගඟ මුහුදට එකතු වෙන්නේ කොතනින්ද කියලා අපි කල්පනා කරනවා. නෑනේ. අපි කතා බහගෙන ෂෝක් වතුර ටිකනේ නාගන්න දිවුරන. ඔයාලා කල්පනා කරන් ටක් ගාලා සෙල්ෆියක් ගන්න දිවුරන. නේද? ඔන්න ඒ වගේ. හැබැයි ගඟ කියනවා එන්නේ කොහේ ඉඳන්ද කොතැනකටද යන්නේ කියලා කවුරුවත් මම දැකපුවම විමසනවද? නෑ. හැබැයි මිනිසුනේ අපි ඒ ගැන හිතන්නේ නැහැ. අපි ගියාත්මේ කවුද දන්නේ නේද? අපි කල්පනා කරනවා. අපි ඊළඟාත්මේ කාවුරු වෙයිද දන්නේ නේද? අපි කල්පනා කරනවාද? මොහොතකට කල්පනා කරත් අපි ඒ ගැන උත්සාහ වෙනවද? උනන්දු වෙනවද හොයන්නට නැහැ. ඉතින් ඕක තමයි අපේ මේ සංසාර ගමනේ අනපේක්ෂිත බව තමයි දුකේ. මෙන්න මේ කවියා අපිට කියන්නට උත්සාහ දරන්නේ. මිනිසුන් ගිහින් නිතරම ආපසු වෙන්නේ මිනිසු එනවා. මේ මොහොතේ කී දෙනෙක් මිය යනවද? කී දෙනෙක් ඉපදෙනවද? එක්කෙනෙකුගේ විපත සිදුවන වේලාව තවත් කී දෙනෙකුගේ උපත සිදුවන වේලාවද? නේ? ඉතින් ඒක නිසා මිනිස්සු යනවා එක කකුලක් තියාගෙන මෙතනින් ජීවිතය අවසන් වෙදී තව කකුලක් තියලා තව ගමනක් ආරම්භ කරනවා. තව උපතක්, තව කලලයක් හොයාගෙන උපත ලබන්න. ඉතින් ඒක තමයි මිනිස් ජීවිතයේ ස්වභාවය. මේක නතර කරගත් එකම පුද්ගලයා අපේ පිළිගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඉතින් අපිට ඒ පැත්තට අපි අද දියුණු වෙලා නැහැ. ඇයි අපි අද කොතනද? කිමදයි කියා කිසිවෙකු ඇයි නොසොයන්නේ? මේ ගැන හොයන්න කවුරුත් උත්සාහ කරන්නේ නැහැ. ගංගාව අපෙන් අහන්නේ ඇයි මිනිස්සු මේ එහෙම හොයන්නේ නැත්තේ? ගංගාව අපිට කියන්නේ මහා ජීවිතයේ යථාර්ථයක්. මේ අපේ සංසාර ගමනේ අනපේක්ෂිත බව තමයි ගංගාව අපිට මේ විදිහට පසක් කරන්නේ. ඉතින් ඒක නිසා දැන් වැටහෙනවා ඇති ගඟ සහ අපේ ජීවිතය හරි සමානයි. අපි ඊළඟ පද්‍යයේ අවධානය යොමු කරමු. මියඹ කිරල මාගම් ගෙඩි ලදරු වියේ එකයෙහි හෙලාඳ වයිසඩ සුළඟ රැයේ සුලි මැද කැරකේ
මින් නිදුනිල් කැඹුරු දියේ සමහර තැනක ලස්සන මල් කැකුළු තියේ මී ඇඹ කිරල මාදම් ගෙඩි ලදරු වියේ ඇතයෙහි හෙලා හඬවයි සැඩ සුළඟරයි සුලි මැද කැරකෙමින් ඉඳුනී ගැඹුරු දියේ සමහර තැනක ලස්සන මල් කැකුළු තියේ උදේ මී ඇඹ කිරල ගෙඩි මාදම් ගෙඩි ලදරු කාලෙම අතුවලින් රිගී වලින් විලිහිලා වැඩිලා ගංගියේ පාවෙලා යනවා. ඒ වගේ ජීවිතයේ අවසන් වෙලා රටේ මිනිස්සු උපත ලැබුවාම අපිට අහන්න ලැබෙනවා මේ අනපේක්ෂිත මරණ, ලදරු මරණ. මේ ලදරු මේ චූටි බිලින්දෝ ලොකු මහත් වෙලා උස් මහත් වෙලා සමාජයේ මොන තරාතිරමක ජීවත් වෙන්න ඉඳපු මිනිස්සුද? මේ රටට වැඩදරි පුද්ගලයන් වෙන්න ඉඳපු මිනිස්සුද? හැබැයි පුංචි කාලේ දරුවෝ මිය යනවා. තරුණ කාලේ මිනිස්සු මිය යනවා. අකාලේ මිය යනවා. අන්න ඒ වගේ තමයි මේ මී ඇඹ කිරල මාදම් ගෙඩි මේවා ඉදිලා පැහිලා ලොකු වෙලා තියෙන්න තිබුණ ගෙඩි ගැට කාලෙම රාත්‍රියේ හමන සැඩ සුළඟ නිසා ගිලිහිලා වැටිලා ගංගියේ පාවෙලා ගිහිලා විනාශ වෙනවා. ඉතින් සෝබාදහමටත් ඒ උරුමය ඒ විදියටම හිමි නම් මිනිස් ජීවිතයටත් ඒ උරුමය ඒ විදියටම හිමි. බලන්නකො ගඟක් අරගෙන ජීවිත යථාර්ථයේ මහා ව්‍යංග්‍යාර්ථයක් ඔස්සේ කවියා අපිට පසක් කරලනවා. එකෙහි හෙලා හඬවයි සැඩ සුළඟරයි. අපේ ගෙදර තියෙන ජම්බු ගහ බලන්න, අපේ ගෙදර තියෙන නෙල්ලි ගහ බලන්න. ගෙඩි හැදුනහම අතු බර වෙනවා. ඒක අපිට වැක්කිරිලා හැදෙනවා. හැබැයි රෑස් සැඩ සුළඟක් ආවොත් මොකද වෙන්නේ? පහුදා උදේට ගහ පුරාම මිදුල පුරා මේ ගෙඩි වැටිලා. ඉතින් විනාශ වෙලා යනවා. හැබැයි මේව පැහිලා ඉඳින්න තිබුණ ජම්බු ගෙඩි, පැහිලා ඉඳින්න තිබුණ නෙල්ලි ගෙඩි මේ පුංචි කාලේ, චූටි කාලේ, කැට කාලේ විනාශ වෙලා ගිහිල්ලා මිනිස් ජීවිතයත් ඒ හා සමානයි. අකල් මරණ සිදු වෙනවා. හැබැයි මේ ගලාගෙන එන ගඟත් මෙන්න මේ වගේ අකරතැබ්බයන් වලට මුහුණ දෙනවා. ගංගියටත් මේ වගේ විනාශ වෙන ජීවිත එකතු වෙනවා. සුලිමෙද කැරකෙමින් ඉඳුනිල් ගැඹුරු දියේ, ඉඳුනිල් කියන්නේ එක නිල් පැහැයෙන් බබලන ඉන්ද්‍ර නීල ගැඹුරු දියේ සුලි කැරකෙනවා පුතේ. සුලි කැරකෙනවා. අපිට ගැඹුරු දියේ තියෙන අවදානම නොපෙනුනාට ඒ ගැඹුරු දිය ඇතුලේ සුලි කැරගෙනවා. ඒවා ජීවිත විනාශ කරනවා. ඒ කියන්නේ එකම ජීවන ගමනේ දුක් කම් කටළු සහගත තැන් අවදානම් තැන් තිබුණද ඒ දියේම තවත් තැනක ලස්සනට ඕලු නෙළුම් මල් පිපෙනවා. අපි ගෙවාගෙන යන ජීවිතයේ සමහර ගැඹුරු මුහුණ දෙන්න අපහසු දුක් කම් කටළු වලින් සපිරුණු තැන් තියෙනවා වගේම ඒ ජීවිතේම සමහර සුන්දර තැන් ලස්සන තැන් තියෙනවා. මේ ගඟ හා සමානයි මේ අපි ගෙවන මිනිස් ජීවිතය. ඒක තමයි මේ ඡණ්ඩ සැඩ සුළඟ නොපැසුණු ගෙඩි අරගෙන නිකන් ගඟ නැමැති කාන්තාවගේ උකුලට වැටිලා විනාශ වෙන මේ ගස් ගෙඩි අරගෙන ජීවිතයේ ව්‍යංග්‍යාර්ථයක් ඔස්සේ පසක් කරලන්නට මේ ජීවිත යථාර්ථය ප්‍රකාශ කරන්නට එච්.එම්. කුඩලිගමයන් මෙන්න මේ ආකාරයට සමත් වෙලා තියෙනවා. ඔබට පැහැදිලි ඇති. අපි ඊළඟ කවියට අවධානය යොමු කරමු. හිරිමල් සිනා රැලි පෙන පිඩු මිහිරිතම ගල් පරවලම හැපි හැපි බිහි කරමි මම සමතැනි තලා වල හමුවෙයි අලසකම නිරසයි අතරමග අවහිර නුතුටු බිම හිරිමල් සිනහ රැලි පෙන පිඩු මිහිරිතම ගල් පරවලම හැපි හැපි බිහි කරමි මම සමතැනි තලාවල හමුවෙයි අලසකම නිරසයි අතරමග අවහිර නුදුටු බිම. ජීවිතයේ එකම දිගට ගලාගෙන ගියපුවම ඔයාලා කියනවා වැඩක් නැහැ. ඇල්ලතර වගේ කියනවා. හැබැයි මේ ජීවිතයට අභියෝග අපිට මුහුණ දෙන්න අපි නොහිතපු තැන් අපේ ජීවිතය දෙද්දී අන්න අපි ඒ වගේ හොඳට මිනිස්සු කියන්නේ තෙන් පරාද වෙනවා. ඒවට හොඳට මුහුණ දීලා තැලිලා පොඩි වෙලා අපි ඒවට
ශක්තියක් හොයාගන්නවා. අපි ඒවට ජවයක් හොයාගන්නවා. අන්න මේ ජවය තිබුණේ කවුරු ළඟද? අපි ළඟ අපේ හදවත තුළ. මේ ශක්තිය කොහෙන්ද අපි ගත්තේ? අපි ළඟින්, අපේ හදවත තුළින්, අපි ළඟ හැංගිලා තිබුණ දේවල්. ජීවිතේ ඕනම අභියෝගයකට මුහුණ දෙන්න අපිට පුළුවන්. ඒ ශක්තිය අපිට අපිව නිර්මාණය කරනවා. අන්න එතකොට තමයි අපි ඕනම අභියෝගයකදී නොසැලී ඉන්නේ. ඉතින් ඒකෙන් නබුතේ ජීවිතේට අභියෝගයි. ඒ අභියෝග ඉදිරියේ අපි කවදාවත් සැලෙන්නේ නැහැ. අපි ඒවට මුහුණ දෙන්න ඕන. අන්න අපේ බුද්ධිය ක්‍රියාත්මක කරන්න මේ වෙලාවට. අපේ හිතේ ශක්තිය, බුද්ධියේ මහිමය, බුද්ධියේ තර්කය, තර්කානුකූලව ඔය හැම දෙයක්ම එකතු වෙලා තමයි අපි ඔය ඔතනදී මුහුණ දෙන්නේ. හිරිමල් සිනහ රැලි පෙනපිඩු මිහිරිතම ගන්ධිය ගලාගෙන ඉති ගල්පරයක හැපෙද්දි පුංචි පෙනපිඩු එනවා. ගඟ කියනවා බලන්නකො මං ගල්පරයක හැප්පුණා මං hina වුණා. මගේ hinaව තමයි පෙනපිඩු ටික. බලන්න ජීවිතේ ගෙවාගෙන ඉති අභියෝග හම්බ වෙයි. හැප්පෙයි. අඬන්න එපා. කඳුළු සලන්න එපා. සිනහවෙන් මුහුණ දෙන්න, ශක්තියෙන් මුහුණ දෙන්න. ඒක තමයි ගඟ අපිට උගන්වන ජීවිත පණිවිඩය. ගල්පරවලම මං ගල්පරවල හැපි පෙනපිඩු දෙනවා. මම හැප්පුණත් ඇඬුවේ නෑ මම hina වුණා. හැපි කියන එක අනුප්‍රාස රසයක්. අනුප්‍රාසය. උදේ මෙතන highlight කරගන්න. ගල්පරවලම හැපි පිටි කරමි මම මධ්‍ය පාදයේ හැපි කියන එක සුවිශේෂී. ඒක අපි කියන්නේ අනුප්‍රාසය. ඉතින් මේ ජීවන ගමනේ යථාර්ථයේ කියන ගමන් කතකයක් කියනවා සමතැනි තලාවල හමු වෙයි අලසකම. සමහර තැන්වල හරි හලස බවක් දැනෙනවා. කම්මැලි ගතියක් දැනෙනවා. එතන හරි කම්මැලි කියලා කියනනේ. ඉතින් ඇයි මේ කම්මැලිකම එන්නේ? ඒකට නිකන් හරි අපි දුම් සීතල වැස්ස ඔය මොකක්ද පාරිසරික සාධක මත අදෝදේ තියෙන නිකන් උදාසීන ගතියක් එක්කලා අලසකමක් වෙනවා. හැබැයි ඒ අපි ජීවිතේ ඒකාකාරීව ගලාගෙන යනවා. අපිට වැඩපොළ අධික වෙද්දී අය කම්මැලි කරගෙන ඉන්න වෙලාවක් නැහැ. වැඩමයි නේ. ඉතින් ජීවිතේ සමහර තැන්වල හරි අලසයි. ඒකාකාරීව යනවා. ගංගාවක් ගලාගෙන යන ගමනේදී නිකන් සම දැනිතලාවක ගලද්දි ගඟ ගලනවාද කියලා හොයන්න බෑ. ගඟ නිකන් නිශ්චලව තියනවා වගේ. හැබැයි හිමින් ගලන වගක් අපිට දැනෙනවා. ජීවිතය ගෙවිගෙන යනවාද කියලා දැනෙන්නේ නැහැ. හැබැයි ජීවිතය දවසින් දවස තප්පරෙන් මොහොතින් මොහොත ගෙවිගෙන යනවා. ගංගාව අපිට කියනවා මිනිසුනේ නිරසයි අතරමඟ අවහිර නුදුදු බිම යන ගමනේදී අවහිරයක් බාධකයක් දැක්කේ නැත්නම් ඒ ගමනින් වැඩක් නැහැ. අර මිනිස්සු කතාවට කියන්නේ නේ බල්ලෝ ගුරන වාරයක් පාසා අපි නතර වුණා නම් අපිට අපේ ගමන යන්න වෙන්නේ නැහැ කවදාවත්. ඒ බල්ලෝ ඉලවෙලව පන්න ඉන්න වෙනවා. හැබැයි එහෙම නෑ බල්ලෝ ගුරනවා කියලා අපි නතර වෙන්නේ නැහැ. අපි අපේ ගමන යනවා. නේද? ඉතින් අවහිර බාධක ජීවිතයට එකතු වෙනවා. අවහිර බාධක කොතෙකුත් ආවත් අපි අපේ ගමන යනවා. අපේ පාඩුවේ ගඟක් ගලාගෙන යනවා. කොච්චර ගල්පරණ මුණක් කඳු පර්වතන මුණක් ගඟ නතර වුණේ නැහැ. ළඟත් ගඟේ ගමන ගියා. එයා මුහුද හොයාගෙන ගියා. අපිත් අපේ ජීවිතේ අපේ ඉලක්ක අරමුණු සපුරන්නට අභියෝග ජයගෙන අපි අපේ ගමන යනවා. ඉතින් යන්නට ඕන. ඉතින් ඒක තමයි කවිය අපිට මේ විදිහට මෙන්න මේ කවියේදී තේරුම් කරන්නට උත්සාහ දරන. මිනිසුන් නිවුරු වල යන එන අඩි සද්දින් ලයට සසල බව මින් මතු නොනැගින්දින් කෙකටිය ඕලු නලියන දිය රැලී මැද්දින් මල් පෙති වියලි කොළ එන අතකට එද්දින්. ඔබට පැහැදිලි ඇති මිනිසුන් නිවුරු වල යන්නේන අඩිසද්දෙන් ලය යට සසල බව මින්මතු නොනැගෙද්දේ කෙකටිය ඕලු නලියන දිය රැලි මැද්දෙන් මල් පෙති වියලි කොළ එන අතකට එද්දේ ඕන දෙයක් වෙද්දෙන් කියනවල ඕන දෙයක් වුණාද කියලා බලලා මොනවා හරි තීරණ ගන්නවා. ඒ වගේ පුතේ මිනිසුන් නිවුරු වල එහාට යනවා මෙහාට එනවා අරොග්ග යන කොටස. ඉතින් මේ ගංගාවේ හදවතට ගම් වතුරට මේවා දැනෙනවා. ගංගාව හිතනවා දෙයියනේ මිනිස්සු මේ කොහෙද මේ මෙච්චර දුවන්නේ? මේ කොටසක් යනවා. මේ යන්නේ ජීවන චක්‍රය. කොටසක් ගෙවාගෙන කියලා ජීවිතේ යන්න වෙනවා. ඒ යන්නේ මේ කොටසක් ආය ආපහු එනවා.
ඉපදෙනවා මැරෙනවා මැරෙනවා ඉපදෙනවා සංසාර චක්‍රේ ඉවරයක් නැහැ. ඉතින් ලයයට සසල බව මින්මතු නොනැගෙදී ලයයට පහුවට නිකන් සැකයක් ඇති වෙනවා. මොකක්ද මේ වෙන්නේ? මිනිස්සු මෙච්චර මේ යන්නේ එන්නේ කොහෙද? මොකක්ද මේ සිද්ධ වෙන්නේ? පොඩි සැකයක්. කෙකටිය ඕලු නලියන දිය රැලි මැද්දෙන් නලියන මේ සෙලවෙන ගම්දිය මැද්දෙන් කෙකටිය මල් පිපෙනවා. ඕලු මල් පිපෙනවා. මේ කෙකටිය මල් ඕලු මල් මේ ලස්සන දිය සරසද්දි මේ දියට අලංකාරයේ චමත්කාරයේ එකතු කරද්දි අපේ ජීවිතේ මල් පිපුණු තැන් තියෙනවා. අපි සතුටින් ගෙවපු තැන් තියෙනවා. අපි ආදරයෙන් පෙමින් බැඳුණු තැන් තියෙනවා. ඉතින් ඒවා අපේ ජීවිතේ සුන්දරයි. ගඟට මල් පිපෙනවා වගේ අපේ ජීවිතයට සතුට සන්තුෂ්ටිය ප්‍රමෝදය ගෙනත් දුන්න තැන් ඒ මටයි. ඉතින් පුතේ අපිට එතකොට හිතෙනවා දෙයියනේ මේ ජීවිතේ කොච්චර සුන්දරයිද. මම මෙච්චර සතුටක් කවදාවත් ඉඳලා නැහැ කියලා මිනිස්සු කියනවා. හැබැයි ඔය සතුට හැමදාටම නැහැ. ඔය සතුට ටිකින් ටික වියකිලා යනවා. කවදා හරි ඔය ඇස් දෙක ඔය hina වුණ ඇස් දෙකට ඔය hina වුණ මොඩ කවදා හරි කඳුළු ටිකක් එනවා. හැබැයි ඒ කඳුළු සදාකාලික නැහැ. ඒවා වියකිලා විසඳිලා යන දවසක් තියෙනවා. ඒ මොඩ සිනහවක් එනවා. ඉතින් මොකද තමයි ජීවිතේ. ඒ කෙකටිය ඕලු නලියන සෙලවෙන දියරැලි මැද්දේ මල් පෙති වියලි කොළ එන අපකට එන්නේ ඕන දෙයක් වෙන්නේ මේ ලස්සන මල් පිපුණ වතුරට කුණු රොඩු වැටෙනවා. ඒ ඉච්ච කොළ වැටෙනවා. වියලි මල් පෙති වැටෙනවා. මේ ගන්ධය අපවිත්‍ර වෙනවා. ඔයාලා කියන විදිහට කැත වෙනවා. හැබැයි හැමදාටම නෙවෙයි. ඕවත් ගහගෙන යන ගමන් තැන් තැන්වල මුල් ලස්සේ ගස් ආස්සේ ගල් පර්වත ආස්සේ නතර වෙනවා. ඔය ගංගාව අරගෙන එන කොළ රොඩු ටික කුණු රොඩු ටික ඔක්කොම ජීවිතය අවසන් වෙද්දී අරගෙන යනවද? මුහුදට අරන් යනවද? නෑ. ඔවා තැන් වල නතර වෙලා යන්නේ. අපි ජීවිතේ දුක්ඛම් කඩළු ගෙනාවුවා මුළු ජීවිතය පුරාවටම අරගෙන යනවද? නෑ. ඒවා එක එක සම්දිස්ථාන වලින් නතර වෙනවා. නේ? එක එක සම්දිස්ථාන වලින් නතර වෙනවා. ඉතින් ඒ කියන්නේ ජීවිත පීඩාවලුත් සදාකාලික නෑ. ගන්ධියට එක කොළ රොඩු ටිකක් අස්තිරයි. ඒවත් කෙලින්ම මුහුදට එන්නේ නෑ. ඒවත් කොහෙන් හරි නතර වෙනවා. මේ කුණු රොඩු සහ මේ ජීවිත පීඩාව කතකයක් කවියක් මෙන්න සමාන කර කර අපට දක්වනවා. ඒවා නිකන් කියද්දී චිත්ත රූප මැවෙනවා, ගලන ගඟක් මතුවෙනවා. මේ හදවතේ ඇඳෙනවා. ඒවත් චිත්‍රණය වෙන්නට ඕන. හැබැයි කවියා මෙතනදී කියන්න උත්සාහ ගන්න පුතේ මේ පීඩා මෙන්න මේවා ජීවිතයට පන්නරයක් වෙනවා. ජීවිතයට නිකන් ශක්තියක්. අපේ ජීවිතේ දැඩි වෙන්න ඒවා හේතුවක් වෙනවා කියන එක. මහා ජීවිත යථාර්ථයක් මහා ලොකු පණිවිඩයක් කතකේ අපිට මෙතනදී කියන්න උත්සාහ කරනවා. අපි ඒක තේරුම් ගන්නට රන්තරු පිරිවා රාගත් සඳ මඩල යට මහවන බිමක් නැත ගිරිකුළු අතර සිට නොමියන හෙලි දහමක පනි උඩය සිට කොඳුරමි කෙඳිරියක් මුළු ලොව නිසල කොට. අවසාන කවියෙන් කියනවා රන්තරු පිරිවරාගත් සඳ මඩල යට මහවන බිමක් මැද ගිරිකුළු අතර සිට නොමියන හේලි දහමක පණි උඩය පිට කොඳුරමි කෙඳිරියක් මුළු ලොව නිසල කොට. මිනිසුනේ මම උඹලට අමරණීය පණිවිඩයක් කියන්නම්. ලෝකයේ සනාතන ධර්මතාවයක් කියන්නම්. හේලි දහමක් කියන්නම්. මොකද්ද මේ හේලි දහම? මම බය නැතුව කියන්නේ මේ ඉරහඳ පායන අහස යටට වෙලා මේ ගඟ ගලන පොළොවට වෙලා මම මේ අතර මැදට වෙලා මිනිස්සුනේ උඹලට ජීවිත යථාර්ථය කියලා දෙනවා. බලන්න කෙලින්ම කියන්නේ රන්තරු රූපකාලංකාර. රන්තරු පිරිවරාගත් රත්තරන් පාට තරු අපිරුණ හඳ මඩල චන්ද්‍ර මණ්ඩලයක් යටට වෙලා මහා වන බිමක් මහා වනාන්තරයක් මැද ගිරි කුළු ගල් පර්වත අතරට වෙලා මිනිසුනේ නොමියෙන අමරණීය හේලි දහමක ලෝක සනාතන ධර්මතාවයක් කාටත් උරුම පොදු දෙයක් දහමක්
මං කියන්නම් ඒ දහම් පණිවිඩය තමයි මොකක්ද? කොඳුරමි මං හිමින් කොඳුර කියන්න මේකට පොඩ්ඩක් සවන් යොමු කරන්න. මං කියන පණිවිඩය මම මේ ජලපහරේ දෝංකාරයේ නගමින් මිනිසුනේ නුඹලට කියන පණිවිඩය තමයි මේක. ඉතින් සරල ගැඹුරු ජීවන දර්ශනයක් සෝබාදහමයි මනුෂ්‍ය ජීවිතය යොමු කරගෙන යන කතකේ අපිට කියන්න උත්සාහ කරනවා මිනිසුනේ මේ උපත කවදා හරි විපතක නිර්මාණය. ජීවිතය අනියතයි, මරණය නියතයි. හැබැයි මේ ගෙවාගෙන යන ගඟ ගලාගෙන යන ගඟ වගේ මේ ගෙවාගෙන යන ජීවිතයට දුක්ඛම් කටළු කරදර එනවා. ගලාගෙන යන ගඟට කුණු රොඩු එකතු වෙනවා. ගලාගෙන යන ගඟ දිනකදී මුහුදට එකතු වෙනවා. ගෙවාගෙන යන ජීවිතය විපතදී දවසක මරණය හමු වෙනවා. අන්නේ ගෙවාගෙන ආපු දුක්ඛම් කටළු සියල්ල එදාට අවසන්. එනම් කුණු රොඩු සියල්ල ගඟේ එදාට අවසන්. හැබැයි එතනින් මගේ ගංගාව අවසන් නැහැ. තවත් ගම්බියක් පසුපසින් එනවා. මිනිසුන්ගේ ජීවිතය එදායින් අවසන් නැහැ. පසුපසින් තවත් සංසාර චක්‍රයේ තවත් උපතක් සිදු වෙනවා. ඉතින් ඔන්න බලන්න ගලන ගඟේ ජීවිතේ දයාලු ලෝකේ මේ ලෝකයේ ගලන ගංගාවක් හා සමානයි අපේ ජීවිතය. ඒක නිසා ඉරහඳ පායන ලෝකේ මේ ආලෝකය අතරේ සැප දුක සමබරයි. ඒක අපි සමසිතින් දරා ගන්නට ඕන. ගංගාවේ ස්වභාවයට අනුකූලව අපේ මේ මිනිස් ජීවිතයේද සැබෑ යථාර්ථයන් ගැඹුරුතම සනාතන ධර්මතාවයන් පසක් කරගන්නට අපේ එච්.එම්. කුඩලිගමයන් හේවා වසම් මුනිදාස කුඩලිගමයන් සමත් වුණු ආකාරය ඔබට මේ ගංගාවේ සංගීතය පද්‍ය පන්තියෙන් මේ විදිහට පසක් වෙන්නට ඇති. තේරුම් යනවා ඇති. එහෙනම් ආදරණීය දුවේ පුතේ අපි අදට නියමිත අපේ ගංගාවේ සංගීතය පාඩම මෙතකින් නිමාවටපත් කරනවා. ඔබ සුසන්ත රාජපක්ෂ YouTube channel එක සමග දිගින් දිගටම රැඳී සිටින්න අපිව subscribe කරමින් අපිට like එකක් comment එකක් ලබා දෙමින් ඔබේ සහයෝගය ලබා දෙන්න අපි සූදානම් ඉදිරියට 6 ශ්‍රේණිය 7 ශ්‍රේණිය 8 ශ්‍රේණිය 9 10 11 මේ ශ්‍රේණි සියල්ලටම අදාළ පාඩම් ඔබ වෙත ගෙන එන්න. ඔබට සුබ දවසක්. බයි.